ප්‍රඥා ප්‍රාසාද. සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් දහම කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම ඔබ සූදානම් වෙන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමග සම්බන්ධ වන්නට. මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතේදී අපි සාකච්ඡා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන බව ඔබ හොඳින් දන්නවා. පින්වතුනි, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපි බොහෝ බෝධිපාක්ෂික ධර්මයන් මේ වෙනකොට සාකච්ඡා කොට අවසන්. ඉතින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ බොජ්ජංග ධර්මයන් ගැන. ඉතින් වෙනද වගේම මේ උතුම් දහම කියා දෙන්නට, මේ උතුම් දහම් කාරණා විස්තර කරලා දෙන්නට වෙනද වගේම මේ මැදිරියට අපගේ ස්වාමින් වහන්සේ වැඩම කොට සිටිනවා. ඉතින් ස්වාමින් වහන්සේව ප්‍රථමයෙන්ම নমස්කාර පූර්වකව මේ වැඩසටහන සඳහා පිළිගන්නවා. ස්වාමිනී අවසර. නමෝ බුද්ධාය. පින්වතුනි, අපි දහම් සාකච්ඡාව පටන් ගන්න ප්‍රථමයෙන් අපි අද දවසේ මේ සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරන පින්වතුන් සිහිපත් කර ගනිමු. අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් දේශනාව සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුරයේ සාලියපුර ගල්වලහන්දියේ ජයශ්‍රී ජය නිවසේ විසූ පියදාස කළුආරච්චි පියාණන්ට සහ විමලාවතී විජේසේකර ලියනගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් අජන්තා කළුආරච්චි මහත්මිය, ඒ වගේම හේමමාලී කළුආරච්චි යන දියණියන් දෙදෙනා සහ නිමල් පළඟසිංහ බෑණනුවන්, දේශාන් ගීතාංජන පළඟසිංහ පුතණුවන් සහ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින්. ඉතින් මේ පිංගුතුන්ගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ සදහම් කතිකාවත විකාශයටපත් කෙරෙන්නේ. ඉතින් ඔබ හොඳින් දන්නවා මේ දිනවල අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේ බොජ්ජංග ධර්මයන් ගැන. ඉතින් ස්වාමින් වහන්සේට අපි අදත් ආරාධනා කොට සිටිනවා, ස්වාමීනි, මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල සඳහන් වෙන මේ බොජ්ජංග ධර්මයන් ගැන අපට තව දුරටත් විස්තර වශයෙන් කියලා දෙන ලෙස අවසරයි ස්වාමින් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේ, අපි මේ දිනවල ඉගෙන ගත්තේ කතා බහ කරේ බොජ්ජංග ධර්මයන් ගැන. එතකොට බොජ්ජංග සංයුත්තේ තියෙන සූත්‍ර දේශනා වලින් අපි බොහෝ කාරණා ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ මොන විදිහටද බොජ්ජංග ධර්මයන් ගැන විස්තර කරලා දුන්නේ කියලා. ඒකට ඒ වල සඳහන් වෙනවා බොජ්ජංග ධර්මයන් වඩන්න කල්යාණ මිත්‍රයාගෙන් කොච්චර අනුග්‍රහයක් ලැබෙනවද? ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් කොච්චර අනුග්‍රහයක් ලැබෙනවද? මොන මොන කාරණා නිසාද මේ බොජ්ජංග ධර්මයන් පූර්ණත්වයටපත් වෙන්නේ කියලා. එහෙමයි. එතකොට ඒව ගැන කෙනෙක් හොඳට නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන ශ්‍රද්ධාව පිහිටුවගෙන තමන්ගේ ජීවිතය තුළ මේ බොජ්ජංග ධර්මයන් සම්පූර්ණ කරගන්නට ඇති කරගන්න ජීවිතය තුළ මහන්සි ගත යුතුයි. එහෙමයි. විශේෂයෙන්ම සිහිපත් කළා අපි තේරුම් ගන්න ඕනේ මේ සසරේ අපි ගමන් කරද්දී අපි බොජ්ජංග ධර්මයන් වඩපු කට්ටිය නෙමෙයි. එහෙමයි. එතකොට මේ ජීවිතේ අපිට බොජ්ජංග ධර්මයන් ගැන අහන්න වාසනාව ලැබුණා.
එතකොට මේ අවස්ථාව මගහැරෙන්න කලින් ඒකේ ශ්‍රද්ධාව පිටවගෙන මේක තමයි බුද්ධංග ධර්මයන්. මේ පුරුදු කළා තමයි කෙනෙක් සසර දුක් නිදහසුනේ. අනේ මටත් මේ බුද්ධංග ධර්ම පුරුදු කරගන්න ඇත්නම් කියලා. අඩුම තරමේ මේ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඉති ඇති කරගන්න. එතකොට ඒ කෙනාට තමයි ආශාව කැමැත්ත උනා තියෙන කෙනාට තමයි මේකේ බුද්ධංග ධර්මය දිනු කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉන්න ස්වාමීන් වහන්සේ එතකොට අද මම සිහිපත් කරලා දෙන්න කල්පනා කරේ මේ බොජ්ජංග සංයුත්තේට අයිති තවත් ලස්සන දේශනාවක් ගැන. එහෙමයි. මේකේ තියෙනවා හරි ලස්සන කාරණා කීපයක් මේ බොජ්ජංග ධර්මයන් වඩපු කෙනෙක් තුල දකින්න තියෙන ලක්ෂණයන් ගැන. එහෙමයි. එතකොට ඒ කෙනාගේ ජීවිතේ කොයිතරම් මේ නිදහස්ද කොයිතරම් මේ ආශ්චර්යමත්ද කියලා මේ දේශනාව විස්තර වෙනවා. හරි ලස්සනයි බලන්න. මේකේ දේශනාව බුදුරජාණන් විස්තර කරන්නේ එක සිදුවීමක් නිසා. ඒ තමයි මේකේ තියෙන බලන්න ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ කෝලිය වරුන්ගේ කෝලි ජනපදයේ හලිද්දවසන කියන ගමේ. ඉතින් ස්වාමීන් වහන්සේලා මේ හලිද්දවසනේ පින්ඩපාතේ වැඩලා යනකොට වෙලා වැඩි හින්දා පින්ඩපාතේ කල් වැඩි හින්දා ළඟ තිබුණු ආරාමයට ගිහිල්ලා තියෙනවා. ඒකට ඒ ආරාමයේ අන්‍ය ආගමික පරිබ්‍රාජක පිරිසක් ඉඳලා තියෙනවා. එතකොට ඒ කට්ටියත් කතා බස් කරලා ඉන්නකොට එතන කතා බහක් ඇති වුණා. මොකද්ද? ඒ පරිබ්‍රාජක පිරිස කියනවා ආශ්මතරණි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙසේ ධර්මයේ දේශනා කරනවානේ. අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය කියලා දෙනවා. එහෙම. මොකද්ද? මහණෙනි ඔබ සිත කෙලසන ප්‍රඥා දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සාගත සිතින් එක් දිශාවක් පතුරවා වාසය කරව. ඒ දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, සිව්වෙනි දිශාවට පතුරවා වාසය කරව. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියලු ආකාරයෙන් සකල ලෝකයට විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාදීන් යුතු මෛත්‍රී සාගත පතුරවා වාසය කරව. ශ්‍රමණ අපි අහලා තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදිහට තමයි තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ. මෙසිත වඩන්නේ. ඒ වගේම තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂුන්ට අනුශාසනා කරනවා තමන්ගේ ශ්‍රාවකයන්ට කරුණාසිත වඩන්න කියලා. ඒ වගේම තමයි මුදිතාසිත වඩන්නත් කියලා අනුශාසනා කරනවා. ඒ වගේම තමයි උපේක්ෂාසිත. සතර දිශාවට උපේක්ෂාසිත වඩන්න කියලා අනුශාසනා කරනවා. ආශ්මතරුනි අපේ ශ්‍රාවකයන්ට ওই කතාව තමයි කියන්නේ. එහෙමයි. හොඳට මෙශ්චිත වඩන්න සතර දිශාවට මේ විදිහටම කියන බලන්න. අපිත් අපේ ශ්‍රාවකයන්ට මෙහෙම දහම් දේශනා කරනවා. ආශ්මතුනි ඔබ සිත කෙලෙසන ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරවා වාසය කරව. ඒ දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, සිව්වෙනි දිශාවට පතුරවාගෙන වාසය කරව. මෙසේ උඩ යට සරස සීලු තැන්හි සීලු ආකාරයෙන් සකල ලෝකයට විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාදින් යුතු කරුණ මෙස්සිත පතුරවාගෙන වාසය කරව. දැන් බුදුරජාණන් වහන්සේ කියන වචනම කියනවා. එහෙමයි සාන. ඒ විදිහටම තමයි අපිත් ඔය කියන්නේ කියලා. ඒ විදිහටම ශ්‍රාවකයන්ට කරුණාසිත වඩන්න, මුදිතාසිත වඩන්න, උපේක්ෂාසිත වඩන්න කියලා අපිත් අනුශාසනා කරනවා. ඒ බලන්න වචනවල කිසි වෙනසක් නැහැ. එහෙමයි. කිසි වෙනසක් නැහැ. දැන් සාමාන්‍ය කියනකොට දෙකම එකයිනේ. එහෙමයි. දැන් අදත් ගොඩක් කට්ටිය කියන මේ ධර්මයේ තියෙනෙත් මේක මේ හැම ආගමක්ම එකයි එහෙමත් කියනවානේ. එහෙමයි. එතන තමයි කියන්නේ. එතකොට ඒ පරිපාජක පිරිස අහනවා ආශ්මතරුනි මේ කාරණේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපගේ හෝ ධර්මදේශනාවේ අනුශාසන කවර විශේෂයක්ද? කවර අදහස කවර වෙනසක්ද? එහෙමයි. වෙනසක් නැහැ. එහෙමයි. බැලුවල්මටම කියන ප්‍රකාශය කිසි වෙනසක් නැහැ. එහෙමයි. කිසි වෙනසක් නැහැ. බැලුවල්ම ඕන කෙනෙක් බොහෝ දෙනෙකුට හිතෙන්නේ නුවණින් කල්පනා දක්ෂ නැති කෙනාට කල්පනා වෙන එකයිනේ. එහෙමයි. බුද්ධ ශාසනයක තියෙන විශේෂත්වය හඳුනා ගන්න දක්ෂ වෙන්නේ නැහැ. එතකොට බලන්න එතන හිටපු ස්වාමීන් වහන්සේලා මොකද කරේ? ඒ ස්වාමීන් වහන්සේලා කියව එක පිළිගත්තේ නැහැ. ඒ වගේ තමයි ප්‍රතික්ෂේප කළෙත් නැහැ කියන්නේ. එහෙමයි. පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මොකද කරන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ සමීපයේ මේ කාරණේ අර්ථය අපි දැනගන්නෙමු.
කියලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කියලා තීරණය කළා. අන්න බලන්න මේ ශ්‍රාවකයා කටයුතු කරන හැටි. එහෙමයි. දැන් මේ ශ්‍රාවකයන් වහන්සේලාට හැකියාවක් නැහැ එතන. එහෙමයි. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය මොකක්ද කියලා තීරුම් බීරුම් කළා හරි උත්තරයක් දෙන්න ඒ ස්වාමීන්වහන්සේලා කියව තිබුණේ. හැබැයි අදහසකට ආව මොකද්ද? මේකට විසඳුම බුදුරජාණන් වහන්සේ අපිට ගන්න පුළුවන්. එහෙමයි. තමන්ගේ අදහසට ආවේ නැහැ. එහෙමයි. එතකොට ඒ සාතුන් වහන්සේ තමයි මේ සියල්ල දන්නේ. අපි ශ්‍රාවකයෝ කියන තැන ඉඳියා. ඒකට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කතාව කියනවා. එහෙම ගැටෙන්න ගියෙත් නෑ නේද? අනේ මේ ඔක්කොම එකයි කියනවනේ අපි එහෙමද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්ද කියලා එහෙම ගැටෙන්න ගියෙත් නෑ. එහෙමයි. මේක පිළිගන්න ගියෙත් නෑ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේක අහනවා. එතකොට බුදුරජාණන් හරි ලස්සන උත්තරයක් කියන බලන්න මේ ශාසනයේ තියෙන විශේෂත්වය අන්‍ය ආගමික පිරිස් අතර දකින්න නැති විශේෂත්වය මොකද්ද කියලා. මොකද්ද බුදුරජාණන් වහන්සේ විස්තර කරන බලන්න පින්වත් මහණෙනි ඔය ආකාරයෙන් පවසන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දෙන්න කියනවා. මොකද්ද කියනවා මෛත්‍රී චිත්තේමුත්‍ය කුමන ගතියක් ඇත්තේ කුමන උතුම් බවක් ඇත්තේ කුමන ඵලයක් ඇත්තේ කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හිද. ඒ කියන්නේ මෛත්‍රී චිත්තේ මහත්ඵල මහානිසංස වෙන විදිහට කොහොමද වඩන්න ඕනේ කියලා. එහෙමයි. ඊළඟට කරුණා චිත්ත විමුක්තිය කුමන ගතියක් ඇත්තේ කුමන උතුම් බවක් ඇත්තේ කුමන ඵලයක් ඇත්තේ කුමන අවසානයක් ඇත්තේ කෙසේ වැඩූ කල්හිද. කරුණාහිත වඩන්න ඕනේ කොහොමද? කොයි විදිහට කරුණාහිත මුල් කරගෙන ගුණ ධර්ම වඩන්න ඕනේ. එහෙමයි. ඉදිරියට චිත්ත විමුක්තිය කරා යන්න. මුදිතාසිත කොහොමද වඩන්න ඕනේ? කරුණාහිත ඔය විදිහට කොහොමද වඩන්න ඕනේ කියලා අහන්න කියනවා. ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණනි මෙසේ විමසූ විට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෝ පිළිතුරු දෙන්න නොහැකි වන්නාහුය. මත්තේ වෙහෙසට පත්වන්නාවි. ඒ මක් නිසාදයක් තමන්ට විශේෂ නොවන කරුණු අරඹයා යම්සේ අසන ලද්දේ දෙසේ. කොහොද ඒ උත්තර දෙන්න බෑ කියන මේ සතුරු උපදින උත්තරයක් දෙන්න බෑ. හේතුව තමයි ඒ කට්ටියට ඒක විශේෂ වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කට්ටිය විශේෂ වෙන්නේ නැහැ. ඊට පස්සේ බාලන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් විස්තර කරනවා මෙතන පින්වත් මහණෙනි තථාගතයන් විසින් හෝ තථාගත ශ්‍රාවකෙකු විසින් හෝ මෙයින් අසා ඉගෙනගත් කෙනෙකුන් හෝ හැර යමෙක් මේ ප්‍රශ්නේ විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජානික ලෝකෙ ඉඹදු කෙනෙක් මම නොදකි. එහෙමයි. මේ ප්‍රශ්නයට සිත සතුටු කරන උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ එක්ක බුදුරජාණන් වහන්සේට. එහෙමයි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට. එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ හරි ශ්‍රාවකයෝ හරි කියපු දේ අහගත්ත කෙනෙක්. එහෙමයි. දැන් පොතකින් බලන්න හරි කියනකොට කියන්න පුළුවන්ද? එහෙම. එතකොට ඒ ශාසනයේ තියෙන සම්බන්ධයක් අනිවාර්යයෙන්ම ඕනේ. ඒක නැතුව වෙන කිසි තැනකින් මේ කෙනෙකුට උත්තරයක් ගන්න බෑ. සතුට උපදින උත්තරයක් ගන්න බෑ. එහෙමයි. මේ ප්‍රශ්නේ කෙනෙක් අහුවා නම් මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න වෙන කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. එහෙමයි. දැන් බලන්න ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ තියෙන විශේෂත්වය. එහෙමයි. දැන් මේවා කෙනෙක් දන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සයා. ඒක තමයි හිතෙන අර ඔය වචන හරඹේ තියෙනකොට මේකෙත් තියෙන්නේ මෛත්‍රී කරන්න මේකෙත් තියෙන්නේ මෛත්‍රී කරන්න දෙකම එකයි නෙමෙයි. දෙතෙන්ට එනවා. එහෙමයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ සිත ඊළඟට කරුණාසිත මුදිතාසිත උපේක්ෂාසිත මේ බ්‍රහ්ම විහරණ මේ මුල් කරගෙන හිත වඩන්නේ කොහොමද කියලා විග්‍රහයක් මෙතන කරනවා. එතකොට මේ බ්‍රහ්ම විහරණ කියන එක ස්වාමීන් වහන්සේ බොහෝ කාලය තිස්සේ මේ ලෝකෙ පුරුදු කරපෙකන්නේ. බුදු සාසන නැති කාලෙකවා මේ සිත වඩපු කට්ටිය ඉන්දියා. කරුණාසිත මුදිතාසිත උපේක්ෂාසිත. බෝසතාණන් වහන්සේ කොයි කාලෙ මේ ඔය විදි බ්‍රහ්ම විහරණ වැඩුවද? එතකොට මේ වගේ පිරිස ඉන්දියානේ. එතකොට මෙතන විස්තර වෙනවා බලන්න. ඒ ශාසනය තුල බුද්ධ ශාසනයක් තුල කෙනෙක් මිශ්‍රිත මුල් කරගෙන කොහොමද මේ චිත්ත විමුක්තිය කරා යන්නේ කියන එක. බලන්න විස්තර කරනවා. වින්වත් මහණෙනි මෙහිලා භික්ෂුව කාචිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව නිවර්ණ නැඹුරු සිතින් යුතුව මෛත්‍රී සහගතව සති සම්බොජ්ජංගය වඩයි. මේ සිත මුල් කරගෙන තවනස සිහිය සති සම්බොජ්ජංගය පුරුදු කරනවා. එහෙමයි. මේ සිත මුල් කරගෙන ධම්මවිචේ සම්බොජ්ජංගය පුරුදු කරනවා.
වීරිය සම්බොජ්ජංගේ පුරුදු කරනවා. පීති සම්බොජ්ජංගේ පුරුදු කරනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ පුරුදු කරනවා. සමාධි සම්බොජ්ජංගේ පුරුදු කරනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ පුරුදු කරනවා. එහෙමයි. ඒතර කලින් කිය වගේ නිවනට යොමු සිතින් යුතුව. එහෙමයි. අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව. කායිත විවේකයෙන් යුතුව. එහෙමයි. ඊළඟ තමයි මෙස්සිත. මුල් කරගන්න මොකද්ද? මෙත්සිත. මෙස්සිතේ පිටලා බොජ්ජංග ධර්මයෙන් වඩනවා. එහෙමයි. පාද කරගන්න මෙස්සිත. එතකොට බලන්න මේ විදිහට වඩනකොට මොකද වෙන්නේ කියන ඕන බලන්න වෙන දේ. ඉදින් හේ පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නේ මේ කැමැති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. එහෙමයි. පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න කැමති නම් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න පුළුවන් කියලා. එහෙමයි. ඒ විදිහට දිනු කරගත්ත ශ්‍රාවකයෙක් කියන. එහෙමයි. පිළිකුල් අරමුණේ පිළිකුල් නැති හැඟීමෙන් වාසය කරන්නේ කැමති වෙයි නම් එහිලා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. එහෙමයි. ඒකට පිළිකුල් නැති අරමුණක් තියෙනවා. ඒකට පිළිකුල් නැති සංඥාවෙන් වාසය කරන්න පුළුවන් වාසය කරනවා. එහෙමයි. ප්‍රියමනාප අරමුණක් දෙන ඒ ගැල්ලුවක් නේ සංඥා තියෙනවා. එහෙමයි. එහෙම නැතුව ඒ පිළිකුල් සංඥාවෙන් යට වාසය කරන්න ඕන ඒකත් පුරුදු කරනවා. එහෙමයි. ඒ සාමාන්‍ය මනුස්සයට හැකියාව නෑ. එහෙමයි. පින්නත් ස්වාමීන් වහන්සේ එතකොට මේ මෙතන විස්තර වෙන බලන්න ඉදින් හේ පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නෙමි කැමති වෙයි නම් එහිලා පිළිකුල් සංඥාවෙන් වාසය කරයි කියන්නේ. ඉදින් පිළිකුල් අරමුණෙහි පිළිකුල් නැති හැඟීමෙන් වාසය කරන්නෙමි කැමති වෙයි නම් එහිලා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. එහෙමයි. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ පිළිකුල් කියන්නේ හොඳට ඒ බොජ්ජංග ධර්මයන් වඩනකොට එහෙමයි. එතකොට ඒ වඩන කෙනාගේ ජීවිතයේ දකින්න තියෙන එක තමයි කියලා කියන බුදුරජාණන් වහන්සේ පිළිකුල් නැති අරමුණේ අපටික්කුල සංඥාව. පිළිකුල් නැති අරමුණක් ගත්තොත් ඒකේ පිළිකුල් සංඥාවෙන් ඉඳ කැමති නම් පිළිකුල් සංඥාවෙන් ඉන්න පුළුවන්. පිළිකුල් නැති සංඥාවෙන් ඉන්න පුළුවන්. පිළිකුල් නැති සංඥාවෙන් ඉන්න පුළුවන්. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් මිනිස්යාගේ ස්වභාවය තමයි එහෙම හිත පාලනය කරන්න බෑ. එහෙම පාලනයක් නැහැ නිසා වසඟත්වයට පත් කරගන්න බෑ. එහෙමයි. බොජ්ජංග ධර්මයන් වඩන හිතක ස්වභාවය තමයි කරන්න පුළුවන්. ඒ හැකියාව හදලා දෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට දැන් පිළිකුල් නැති ප්‍රියමනාපමක් හරි සංඥාවක් එනකොට එහෙමයි. ඒක එහෙම නෙවෙයි කියලා සංඥාව හසුරුව ගන්න බෑනේ. එහෙමයි. ඇත්තටම ගත්තාම ස්වාමීන් වහන්සේ මේ සංඥාවන් කියලා කියන්නේ දැන් අපි දුම් කාමයේ පිළිබඳ සංඥාව ගත්තොත් එහෙම ප්‍රියමනාප අරමුණක් ගත්තොත් එහෙම ඒක කියනවා මේ බාහිර ලෝකේ තියෙන එක නෙවෙයි කියනවා. එහෙමයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙමයි. නිගතේ කාමයන් චිත්‍රාන්නේ. අපි දුම් ඇහැට රූපයක් දකිනවා. එහෙමයි. එතකොට කාම ගුණය ප්‍රියමනාප රූපය. එතකොට ඒක මුල් කරගෙන කාමයේ කාම රාග ආදී ඒ කියන්නේ ඒ සිත්න ආශාව කැමැත්ත ඇති වෙනවා ප්‍රියමනාප. එතකොට ඒක බුදුරජාණන් දේශනා කරන මේ සංකල්පයට ඇලී යාමක් කියන. ඉති හදාගත්ත දෙයක්. එහෙමයි. සිතුවිල්ලක් තියෙනවා. එහෙමයි. දැන් ඒක නිසා නැත්නම් එකම රූපය වුණත් පුද්ගලයෝ කීප දෙනෙක් ගත්තට පස්සේ එක එක සංඥා වෙනස් නේ. එහෙමයි. කෙනෙකුට ප්‍රියමනාපයි. කෙනෙකුට වෙන්නන්න බෑ. එහෙමයි. නේ? එහෙමයි. සමහර කෑමක් ගත්තොත් එහෙම කෙනෙකුට හරි රසවත්. එහෙමයි. කෙනෙකුට ඒ කෑම කටුවේ කියන්නේ. එහෙමයි. එතකොට එකම දේ වුණත් සාමාන්‍යකොට ඒ සංඥාව වෙනස්. එහෙමයි. එකම පුද්ගලයන්ව බලන සන අද කාපු කෑම හෙට කනකොට ඒ සංඥාව වෙනස්. එහෙමයි. අද බලු රූපේ හෙට බලනකොට තව සංඥාව වෙනස්. එහෙමයි. එතකොට දැන් මේ ස්වභාවය තියෙන්නේ. එතකොට දැන් මේ එතකොට හිතේ ඒ හටගන්න ස්වභාවයත් එක්ක සාමාන්‍ය මිනිස්යාට මේ ප්‍රියමනාප ස්වභාවයකට මේ ප්‍රියමනා ඒ පැත්තටම යනවා. පිළිකුල් දේ පිළිකුල් විදියටම තමයි කියන්නේ. එතන ඉහාදියක් බෑ යන්න. පිළිකුල් නැති දෙයක් වෙන ප්‍රියමනාප විදියටම තමයි යන්නේ. එතකොට මේ බොජ්ජංග ධර්මයේ වර්ණ හිතක තමයි ස්වභාවය තමයි කියලා කියලා බලන්න ස්වාමීනි. එයා කැමැති යම් සංඥාවක් හිත පිහිටවාගෙන ඉන්නද ඒක පුළුවන් කියලා. එහෙමයි. ඒක පුළුවන් කියලා. දැන් බලන්න එතකොට මෙතන පෙන්නනවා ඊතරන්නේ බලන්න. ඉතින් නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරන්නේ මේ කැමති වෙයි නම් ඒලා පිළිකුල් සංඥාවෙන් වාසය කරා. ඒ කියන්නේ අරමුණ මොනවා වුණත් පිළිකුල් අරමුණක් වෙන්න පුළුවන් නොපිළිකුල් අරමුණක් වෙන්න පුළුවන්.
ඒ Taman කැමති යම් සංඥාවකින් වාසය කරන්න ඒ සංඥාව බසගෙන වාසය කරන්න පුළුවන් කියනවා. එහෙමයි. එතකොට මෙතන මේ විස්තරේ තියෙන බලන්න ස්වාමීන් වහන්සේ. ඉතින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් හැඟී වාසය කරන්න මේ කැමති වෙයි නම් පිළිකුල් සංඥාව වාසය කරයි. ඉතින් නොපිළිකුල් අරමුණත් පිළිකුල් අරමුණත් යන දෙකම බැහැර කොට සිහිනුවණින් යුක්ත උපේක්ෂාවෙන් යුතුව වාසය කරන්න මේ කැමති වෙයි නම් එහිලා නුවණින් යුක්ත උපේක්ෂාවෙන් වාසය කරයි. එහෙමයි. එතකොට මිශ්‍රිත මුල් කරේ බොජ්ජංග ධර්ම වඩනවා කියනවා. මේ භික්ෂුවට පුළුවන් කියනවා පිළිකුල් අරමුණෙහිත් නොපිළිකුල් අරමුණෙහිත් ඒ සංඥා කිසිවක් නොගෙන උපේක්ෂා සංඥාවෙන් වාසය කරන්න, උපේ මදහත් බවට පැමිණ වාසය කරන්න ඒකත් පුළුවන් කියනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුභ විමෝක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි මෙහිලා පඤ්ඤා සම්පන්න භික්ෂුව මත්තේ අරහත් ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්ලි මෛත්‍රී හිතෙමුති සුභ පරම කොට ඇතයි වාසය කරන්නේ. දැන් මේක උපදිනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සුභ කින්නේ. ලෝකේ. එතකොට මයි අරහත් ඵල විමුක්තිය කරා නොවන භික්ෂුව මිශ්‍රිත වඩපුවට පස්සේ සුගතිය කරා ඒ ලෝකේ කරා තමයි යන්නේ. බ්‍රහ්ම ලෝක කරා. එහෙමයි. එතකොට බලන්න දැන් සාමාන්‍ය අන්‍ය ආගමික පිරිස් අතර පවා මිශ්‍රිත ගැන කතා වෙනවා. මේ විදිහේ විග්‍රහයක් නෑ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අර කලින් අර මේ පරිබ්‍රාජක පිරිස කිව්වේ මොකද්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් අනුශාසන කරන්නේ මේ විදිහයි මේ පංච නීවරණයන් දුරු කරලා මේ හොඳට මිශ්‍රිත වඩන්න, කරුණාහිත වඩන්න, මුදිතාහිත වඩන්න, උපේක්ෂාහිත වඩන්න. අපිත් කරන්නේ ඒකමයි. මේ දෙකේ වෙනස මොකද්ද කියලා. එහෙමයි. එතකොට මේ වෙනස මේ විග්‍රහය වෙන තැනක වෙන්නේ. එහෙමයි. ඒකට මිශ්‍රිත මුල් කරගෙන බොජ්ජංගයන් වෙන්න හැටි. එතකොට ඒක නා කටයුතු කරන හැටි ඊළඟට එතන ඒක නා කොයි වගේ දියුණුවක් කරාද යන්නේ කියන්නේ. නිෂ්ඨාවට පැහැදිලි කරන්නේ නැහැ කොහොමද? එහෙමයි. වෙන කොතනකවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි ඒක තියෙන්නේ සාම. එහෙමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒකයි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ විශේෂත්වය. මේ වෙන කිසි ධර්මයක නැති විශේෂිත දෙයක් නේ. දැන් අපි කලිනුත් සිහිපත් කරන්න ස්වාමීන් වහන්සේ බොජ්ජංග ධර්මයන් ආදී මේ බෝධිපාක්ෂික ධර්මයන් මේ ලෝකේ පහළ වෙන්නේ බුදු කෙනෙක්ගේ පහළ වීමෙන් පමණමයි. ඒ වචන පාවිච්චි කළ මොකද හරඹයක් කරයි. හැබැයි අර්ථයක් ඇතුව මේ ලෝකෙට ඒ කතා කරන්න පුළුවන් විදිහට මේ බෝධිපාක්ෂික ධර්මයන් පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පමණමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හිත පහදවා ගන්න ඕනේ. මේ ශාසනයේ විතරමයි මේ කාරණේ තියෙන්නේ, බාහිර නෑ. එහෙමයි. වෙන මොන ශාසනයකත් මේ බඹසර වාසය කළත් මේ බුද්ධ ශාසනයේ පෙන්වන අර්ථය කරා යන්න ඒ කිසි දෙයකින් ලැබෙන්නේ නැහැ. ඒකයි මේක දුර්ලභයි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහටම තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කරනවා කරුණාසිත ගැන. කරුණාසිත ගැන කියනකොට කියනවා මේ භික්ෂුව කායචිත්ත විවේකයෙන් යුතුව, විරාගී සිතින් යුතුව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව, නිවන නැඹුරු සිතින් යුතුව කරුණා සහගතව සති සම්පොඥංගේ වඩයි. එහෙම. එතකොට මේ භික්ෂුව කරුණා මුල් කරගෙන අර විවේකී ඇසුරු කරගනිමින්, විරාගය ඇසුරු කරගනිමින් නිවනට යොමු සිත් ඇතිව සති සම්පොඥංගේ වඩනවා. එහෙමයි. ධම්මවිචේ සම්පොඥංගේ වඩනවා. එහෙමයි. විරිය සම්පොඥංගේ වඩනවා. පීති සම්පොඥංගේ වඩනවා. පස්සද්ධි සම්පොඥංගේ වඩනවා. එහෙමයි. උපේක්ෂා සමාධි සම්පොඥංගේ වඩනවා. උපේක්ෂා සම්පොඥංගේ බොජ්ජංග ධර්මයන් හතම වඩනවා. එහෙමයි. ඒ කලින් කල් බුදුරජාණන් දේශනා කරන අර විදියටමයි. ඒ කෙනාට මොකද එයා පුරුදු කරනවා කියලා. ඉතින් පිළිකුල් නැති අරමුණේ පිළිකුල් හැඟීමෙන් වාසය කරන්න මෙහි කැමති වෙන්නම් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න. පිළිකුල් අරමුණේ පිළිකුල් නැති සංඥාංගීමේ වාසය කරන්නේ නම් පිළිකුල් නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්න. නොපිළිකුල් අරමුණේ පිළිකුල් පිළිකුල් හැඟීම වාසය කරන්නේ කැමති වෙන්නම් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න. එහෙමයි. ඉතින් පිළිකුල් අරමුණේ නොපිළිකුල් හැඟීම වාසය කරන්නේ නම් ඊළා නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නේ. එහෙම. එතකොට බුදුරජාණන් දේශනා කරනවා අර මිශ්‍රිත මුල් කරගෙන බොජ්ජංග වැඩුවා වගේම තමයි මේ විදිහටම තමයි තියෙන්නේ. එහෙමයි. නොපිළිකුල් අරමුණත් පිළිකුල් අරමුණත් යන දෙකම බැහැර කොට සිහිනුවණින් යුක්ත උපේක්ෂාවෙන් යුතුව වාසය කරන්න මේ කැමති වේ නම් ඊළා සිහිනුවණින් යුක්ත උපේක්ෂාවෙන් වාසය කරන්න. එහෙමයි. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ සාන්නංශ. සියලු ආයුරින් රූප සංඥාව ඉක්ම යෑමෙන් ගොරු සංඥාවන්ගේ නැතිවීමෙන් නානා සංඥාවන් මෙනෙහි නොකිරීම අනන්ත වූ ආකාශයයි
ආකාසානං චායතන පැමිණ වාසය කරයි. එහෙම. එතකොට ඒ භික්ෂුව ඒ බ්‍රහ්ම විහරණ මුල් කරගෙන බොජ්ජංගයන් වඩනවා. ඊට පස්සේ මේ සමාධි අරූප ධානය දක්වා දියුණු කිරීමක් ගැන විස්තරයක් වෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණනි මෙහිලා ප්‍රඥා සම්පන්න භික්ෂුවට මත්හි අරහත් ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්ලි ඒ කියන්නේ මේ ජීවිතයේ අරහත්ත්වය ප්‍රාප්ත කරන්න බැරි වුණා. එහෙමයි. කරුණා චිත්ත විමුක්තිය ආකාසානං චායතන පරම කොට ඇතයි මම කියන්නේ. එයා ගිහිල්ලා උපදිනවා ආකාසානං චායතන. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝක. එහෙමයි සර්. බ්‍රහ්ම ලෝකේ උපදීමක් තියෙන පින්නම් පාන නැත්තම්. එහෙමයි. ඒකට බලන්න ඒ අරහත් ඵල විමුක්තිය අවබෝධ කරන්නේ නැත්තම්. ඒක බලන්න මේ කරුණාව ගැන කරුණා පැතිරීම ගැන හැම කෙනාම කතා කරාට මේ ශාසනයේ ධර්මයේ පුරුදු කරන කෙනා යන ගමන. එහෙමයි. එතකොට යා බොජ්ජංග ධර්ම දියුණු කරනවා. ඒ බොජ්ජංග ධර්ම දියුණු කළා අරහත් ඵල විමුක්තිය කර තමයි යන්නේ. එහෙමයි. ඒක බැරිනොත් එයා ගිහිල්ලා උපදිනවා ආකාසංඥා. එහෙමයි. සාමාන්‍ය කරුණා හිත වඩන කෙනා උපදින තැන. එතකොට මේ හැම තැනකම බලන්න ස්වාමීන් වහන්සේ අර සාමාන්‍ය මිනිස්සෙක් කටයුතු කරන ස්වභාවය නෙමෙයි. එහෙමයි සර්. අර පිළිකුල් දේත් නොපිළිකුල් දේ ගත්තට පස්සේ අරමුණෙන් අරමුණට වෙනස් හිතන එයාගේ හිත එක තැනක තියෙනවා. එයාට පුළුවන් හිත වසඟේ පවත්වා ගන්න. එහෙමයි. දැන් ඒක සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතය තුළ දකින්න තියෙන එකක් නෙමෙයි. දැන් අපි හිත පහදව ගන්න ඕන වෙන ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ පුරුදු කිරීමෙන් මේ විදිහේ ආශ්චර්යවත් ස්වභාව ජීවිතය පරිවර්තන වෙනවා. දැන් සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතය අරමුණෙන් අරමුණට නේ දකින දේට අහන දේට හැම දෙයකින් හිතේ තියෙන වෙනස් වීම වල එහෙමයි. වේගයෙන් වෙනස් වෙනව නිසා පෙරලෙනව හිත. තියෙන පීඩාව අසහනෙ එහෙමයි. නේ දැන් ඔන්න මේ කාලේ කොරෝනාවෙන් තොර ලෝකයක් නැහැ නේද? එහෙමයි. ඒ ඇස්සේ ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් කියනවා කන්න අදින්න නැති ප්‍රශ්න. එහෙමයි. තල්ලි නැහැ කියන ප්‍රශ්නේ. නේ ඊළඟට සමහරුන් ප්‍රියමනාපයක් කර දෙයක් ලැබෙනවා. ඉතින් හැම අරමුණක් ඉදිරියේ මිනිස්සු එකින් එකට වෙනස් වී යනවා. ඒත් එක මහා පීඩාවක ඉන්නේ. එහෙමයි. කිසිම සැනසීමක් නැහැ. එහෙමයි. වැඩ අනාගතේ මොකද කරන්නේ වෙයිද දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ දන්නේ නැහැ. මොකක් වෙයිද කියලා හිතනවා. නේ? එහෙමයි. එතකොට මේ ධර්මයේ පුරුදු කරන කෙනාගේ විශේෂත්වය බලන්නේ හැම දෙයක්ම වුණත් එයාට හැකියාව තියෙනවා සංසිඳුවිතින් වාසය කරන්න. ඒකනේ මේ කියන්නේ. එහෙමයි. උපේක්ෂාව තුළ වාසය. උපේක්ෂාව තුළ වාසය කරන්නේ. එහෙමයි. ඒක මොන අරමුණාව? එහෙමයි.
ඒක ප්‍රියමනාප දෙයක් වෙන්න පුළුවන්, ප්‍රියමනාප දෙයක් වෙන්න පුළුවන්. පිළිකුල් කරන දෙයක් වෙන්න පුළුවන්, පිළිකුල් නැති කරන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. එහෙමයි. මුල ස්වභාවය එයාට පුළුවන් හිත සංසිඳ වෙන වාසය කරන්න. එහෙමයි. ඉතින් ඒක ජයග්‍රහණයක් නෙමෙයි. අනිවාර්යෙන්ම ජය. ඉතින් ඒ දේ කරන්න පුළුවන් ද බලන්න වෙන දෙයකටනේ. එහෙමයි. වෙන දෙයකට කරන්න පුළුවන් ඒ දේ කරන්න බෑ වෙන දෙයකට. සායනහස ඒක කරන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. ඒ ආශ්චර්යවත් වූ පරිවර්තනය කෙනෙක් ඇති කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ධර්මයට පමණයි. ඉතින් ඒ විදිහේ ජීවිතයක් තියෙනවා නම් සායනහස වෙන මොනවද ඕනේ? ඉතින් අපිට වෙලා තියෙන්නේ සායනහස මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. එහෙමයි. මේ විදිහේ ජීවිතයක් තමයි ශ්‍රේෂ්ඨ වන්නේ, වටින්නේ. මේ ප්‍රඥා සම්පන්න මේ විදිහේ ජීවිතය තමයි වටින්නේ කියන කාරණේ ඊතර ගිහිල්ලා නැහැ. ඇයි පුංචි කාලේ ඉඳලම අහන්නේ ස්වාමීන් වහන්සේ වෙන කතන්දර යන්නේ. අහලා මේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ මේ කතන්දර. එහෙමයි. දැන් පොඩි කාලේ ඉඳලා මේ ප්‍රඥාව දිනු කිරීම තමයි ශ්‍රේෂ්ඨ වන්නේ කියන පණිවිඩය අපිට ඇහිලා නැහැ. ඇහුණත් ඒක වචන මාත්‍රයක් විතරයි. එහෙමයි. පුරුදු කරන්න කියලා. ඒ කියන්නේ ඒක හිතකට කිව්ව අදහසක් නෙමෙයි. එහෙමයි. ඉතින් මුල් බැහැගත් අදහස බවට පත් වෙලා නැහැ. එහෙමයි. මුල් බැහැගත් අදහසපත් අර මට මතකයි පොඩි කාලේ හින්දු කවියක් තියෙනවා. අපි අහන කවිය බලන්න ඒකේ තියෙනවා. පින්මද පුතුන් 100ක් ලදුවන් නිසරු ගුණ නැන බලෙන් යුතු පුතුමේ ඊතාගරු. එක පුන් සඳින් දුරු වේලව ගනාදුරු නිකතරු රැසින් එලෙසට නො වේ දුරු. එහෙමයි. මේ ඒ කවියෙන් කියන්නේ ගුණ නුවණින් ජීවුන වෙන ජීවිතය තමයි වටින්නේ කියන එක. හැබැයි ස්වාමීන් වහන්සේ ඒක බොහෝ දිනකට වචනයක් විතරයි. කවිය නම් පාඩම් කරගන්නවා. හැබැයි ඒක හැබෑවට මෙතෙන්ට එන්නේ නැහැ. ඒ බාන අද බාන කොයි අම්මා තාත්තා අවංකවම කෙනෙක් දරුවෙක් සිල් ලකින්නව දකින්න. දැන් කෙනෙක් හිතුවා කිව්වොත් අම්මේ ආතේ මට සිල් ගන්න ඕන. අවංකවම සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නේ කීයෙන් කී දෙනා. එහෙමයි. නේ? එහෙමයි. හැබැයි ඒ වගේ අපි හිතමු ඔන්න දරුවෝ ඇවිල්ලා කියනවා අම්මා හරි වටිනා රැකියාවක් හම්බුණා ලක්ෂ 5යි පඩි මාසෙට. එහෙමයි. ඈ? එහෙමයි. හැබැයි රැකියාව කරන්න තියෙන්නේ පිට රටක. එහෙමයි. ඒ සතුටු වෙන්නේ නැද්ද? ඒ සතුටු වෙනවා. එහෙමයි. දැන් බලන්න ඒ අර කියන්නේ මේ ධර්මයේ තුල දියුණු වීම කියන්නේ මහා වටිනා දෙයක් කියන එක හැබෑවට මුලුවට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ඒ වගේ රැකියාව කරන්න එපා කියන එක නෙවෙයි මම කියන්නේ මේ සංසන්දනාත්මකව බලන්න කියලා කියන්නේ ඒ අපි කල්පනා කරන විදිහ එක්කෙනා. එහෙමයි. ඒක එක්කෙනා ගැන කල්පනා කරන විදිහ. එතකොට දැන් ඔය සමහරවල් ඔය පුංචි දරුවෝ එහෙම ආවට පස්සේ පිරිත් කියන්නේ මාට පස්සේ අපි සමහරට අහලා තියෙනවා මේ අම්මලා තාත්තලා කැමති මේ දරුවා කොයි වගේ වෙනවද දකින්න. එහෙමයි. හොඳ කෙනෙක් වෙනවද දකින්න කැමතියි කියලා. එහෙමයි. ඉතින් මම සමහරට අහලා තියෙනවා අම්මා කැමති නැද්ද මේ දරුවා මේ ශාසනයට පූජා කරන්න. හොඳ සීල් ගුණ දම් වල දරුවෙක් වෙලා ඉන්නව දකින්න කැමතිද? එතකොට දැන් බොහෝ දෙනෙක් දෙන උත්තරේ තමයි මේ දරුවා කැමති නම් අපි අකමැත්තක් නැහැ. එහෙමයි. ඒ උත්තරෙත් එක ඉන්නේ මොකද්ද? අනේ කොයිතරම් හොඳයිද සාදු සාදු ස්වාමීන් වහන්සේ. ඒ තෙන්ට එන්නේ නැහැ. එහෙමයි. ඒ හේතුව තමයි අර මේක වටිනාකම නොතේරුම් ගන්න. කියන වරද්දක් කියනව නෙමෙයි. හැටි ඉතින් ඒක සාමාන්‍ය ලෝකෙට ඒක තේරෙන්නේ නැහැ ඇත්තටම. එහෙම ගත්තොත් දැන් බෝසතාණන් වහන්සේගේ මව්පියන් පවා කැමැති උනේ බෝසතාණන් සක්විති රජුරුණෝ දකින්න. එහෙමයි. බුදු කෙනෙක් වෙනව දකින්න නෙමෙයි. එහෙමයි. බෝසතාණන් වහන්සේ ගිහි ගෙදර අතහැරිය අම්මා තාත්තා අඬ අඬ ඉඳි කියනවා. නෑසියන් අඬ අඬ ඉඳි කියනවා. කෙනෙක් සතුටින් යන්න දුන්නා. එපා කියලා රැකවල දැම්මා. ඒ ලෝකේ හැටි. ඉතින් ඒ ලෝකයෙන් මිදෙන ධර්මයේ තුල තමයි පෙන්ලා දෙන්නේ ඒක නෙවෙයි වටින්නේ මේකයි කියන්නේ. ඉතින් වාහනේ ප්‍රඥාව දියුණු කරන අවබෝධයට හේතු වෙන ධර්මයන් දියුණු කරන කෙනාගේ ජීවිතය තුල තියෙන ලක්ෂණ. ඉතින් අපිට මේ ප්‍රශ්න මේ ඔක්කොම හැලහැපිලි ඔක්කොම තියෙන මේක නොකරපු හින්දානේ. එහෙමයි. මේ කාරණා දියුණු නොකරපු නිසා තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ සමාජයේ මේ හැලහැපිලිත් එක්ක මේ ඔක්කොම යුද්ධ කිරීම ඔක්කොම තියෙන්නේ. පවුලේ ප්‍රශ්න වේවා, සමාජීය ප්‍රශ්න වේවා, රැකියාව ප්‍රශ්න වේවා ඔක්කොම තියෙනවා. හැබැයි එහෙම නැතුව මේ ಗುಣධර්ම ටික ටික දිනු කරගත්තොත් මේ ලෝකේ ඕන දෙයක්. එහෙමයි. දැන් මේ රහතන් වහන්සේලාගේ ජීවිත බලනකොට ඒකනේ නිසා. ඒ සංසිඳු හිත උත්තම ඇති කරගත්තේ ඒ නිසානේ හැල්හැප්පීම. එහෙමයි. ඒ මේ ලෝකේ උස් පහත් වෙද්දී ඒ අතරේ නොසැලී හිටියා. එහෙමයි. උපේක්ෂාවෙන් හිටියා. එහෙමයි. දැන් සමහර වෙලාවට මේ සියලු දෙනා එකතු වෙලා සත්කාර සම්මාන කරනවා.
සමහර නින්දා පහද කරනවා. එහෙමයි. දැන් අර එක තැනක තියෙන එක රහතන් වහන්සේ කෙනෙක් බලන් ස්වාමීන් වහන්සේ කියනවා මේ ලෝකේ සමහර ගිහි පැවිදි උදවි මේ කතාව කලින් අපි සිහිපත් කළා. එහෙමයි. ගිහි පැවිදි උදවි ඉන්නවා මේ පැහැදිලා ප්‍රශංසා කරනවා කියනවා. එහෙමයි. ගිහි පැවිදි උදවි ඉන්නවා පැහැදිලා ප්‍රශංසා කරනවා කියනවා. එහෙමයි. සමහර කට්ටිය ඉන්නවා අපැහැදිලා නින්දා පහස කරනවා. කලින් කලට පැහැදිලා ප්‍රශංසා කරනවා කලින් කලට අපැහැදිලා නින්දා පහස කරනවා. ඒකම කට්ටිය. එහෙමයි. එකම කෙනා. එතකොට ඒ රහතන් වහන්සේ කියන ඒ දීර්ඝාතාවක් තියෙන. ඉතින් ඒකෙන් පිරිහින්නේ මුනිවරයා කියලා හිතනවා. මුනි දහම දියුණු කරන කෙනාට ඒක අදාළ නැහැ. කෙනෙක් ප්‍රශංසා කරා වේවා ඒක අදාළ නැහැ. එහෙමයි. කෙනෙක් නින්දා කරාව ඒක අදාළ නැහැ. අවබෝධ කරගන්න මේක මේ ලෝක ස්වභාවය. මේ නින්දා කරන මුවින්ම ප්‍රශංසා කරනවා. මේ ප්‍රශංසා කරන මුවින්ම නින්දා කරනවා. දැන් මේ හැකියාවේ උත්තරම හදාගatti ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ පුරුදු කිරීමෙන් සල්ලි බලයෙන්ද ධන බලයෙන්ද සමාතත්වයෙන් නෑ ඉගෙන ගත්ත ඩිග්‍රියෙන්ද නෑ තමන්ට දියුණු කරගත්ත මේ ප්‍රඥාවෙන් මේ ගුණධර්ම දියුණු කිරීම. එහෙමයි. ඉතින් ඇත්තටම බැලුවොත් ස්වාමීන් මේ ජීවිත ආශ්චර්ය නේද? ඉතින් අඩුමතරම අපිට ආසාවක් ආතින අනේ ඒක තමයි වටින්නේ. බැරි වෙන්න පුළුවන් ස්වාමීන්. තමයි නැති වෙන්න පුළුවන් හැබැයි අඩුමතරමේ ආසාවක්වත් ඇති කරගන්න. මේක තමයි වටින්නේ. මේ විශ්වාසය. ඒකත් ලොකු දෙයක්. දැන් අපිට වෙලා තියෙන ඒක වටිනවා කියන අදහස නැති එක. එහෙමයි. හැම වෙලාවෙම වෙන්නේ නැහැ. සල්ලි. එහෙමයි. නැත්තම් මහා සමාතත්වය. නැත්තම් මහා ප්‍රශංසා. එහෙමයි. ඕක තමයි ධර්මීය අර්ථය. ඊට වඩා තව දෙයක් අපිට වටිනාකම වැඩි වෙලා. තේරෙන්නේ නැහැ. අපේ හිතේ. එහෙමයි. අර වටිනාකම තේරුම් ගන්න ප්‍රඥාව නැහැ. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ මේ පෙන්න හැම වෙලාවෙම මේ කාරණා කියලා දෙන්න ස්වාමීන් වහන්සේ මේක හේතු ගන්නවා. එහෙමයි. දැන් මේ ධර්මයේ පුරුදු කරන කෙනාගේ ජීවිතේ තියෙන ආශ්චර්ය ස්වභාවය. දැන් මේ වගේ පිරිසක් ලෝක වෙන කොහෙවත් නැහැ. වෙන ශාසනයක වෙන තැනක මේ විදිහේ ආශ්චර්ය ජීවිත තියෙන පිරිසක් නැත. ඉතින් ඒක මැද මේ ශ්‍රාවකයන් වහන්සේලාගේ හිතපාත. අනේ මේ ශ්‍රාවක මේ වගේ ආශ්චර්ය ජීවිත ලබා ගත්තා නෙමෙයි. ඒ වගේ ආශ්චර්යවත් වූ ජීවිතයක් කරා යන්න පිළිපන්නා නෙමෙයි. ඉතින් මේ ධර්මයේ පෙන්ලා දුන්න ධර්මයේ ඒ සඳහා යන්න ස්වාකාතයි නෙමෙයි. ඉතින් මේ ධර්මයේ කියලා දුන්න බුදුරජාණන් සම්බුදුවරයෙක් නෙමෙයි. ඉතින් හිත පහදවන කටයුතු කරන්න තියෙනවා. ඉතින් එතෙන්ට තමයි එන්න ඕනේ. එහෙමයි. ඒක එතෙන්ට නොවන තාක් ස්වාමීන් වහන්සේ මේ කොච්චර කතා කරත් මේක නිකන් වචන මාත්‍රයක් විතරයි. එහෙමයි. ඉතින් ඒ ශ්‍රද්ධාව හිතේ පිටා නැත්තම් ඒකයි කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතය මේ ගුණධර්ම දියුණු කරන ජීවිතය මේ බුද්ධංග ධර්මයේ වඩන ජීවිතය තමයි ආශ්චර්යය. වටින්නේ. එහෙමයි. ඒතර අන්න එහෙම වටිනවා කියලා තේරෙනකොට තමයි යාගේ ජීවිතේ උනන්දුවක් ආසාවක් කැමැත්තක් නුවණින් විමසීමක් හටගන්නේ. මටත් ඒක කරන්න ඕනේ. නැත්තම් නෑ. අතේ අවස්ථාව තිබුණාට ඒක මග හැරෙන්නේ. ඒ වටින්නේ වෙන දෙයක් නේ. එහෙමයි. ඒකයි. විස්තර වෙනවා මේසා භික්ෂුව කාචිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව නිවනට නැඹුරු සිතින් යුතුව මුදිතා සහගතව සති සම්බොජ්ජංගේ වඩයි. ධම්මිචේ සම්බොජ්ජංගේ වඩයි. විරිය සම්බොජ්ජංගේ වඩයි. පීති සම්බොජ්ජංගේ වඩයි. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩයි. සමාධි සම්බොජ්ජංගේ වඩයි. උපේක්ෂා සම්බොජ්ජංගේ වඩයි. කරුණා මුල් කරගෙන කරුණා සහගතව බොජ්ජංග ධර්මයන් දිනු කරනවා. එතකොට අර විදිහටම ඒ කෙනාත් අර විදිහේ ස්වභාවයෙන් යුතුව වාසය කරනවා. පිළිකුල් නැති අරමුණෙහි පිළිකුල් නැගීම වාසය කරන්නේ කැමති වෙන්නම් පිළිකුල් සංඥාවේ වාසය. එහෙමයි. පිළිකුල් නැති සංඥාවේ වාසය කරන්න ඕන කැමති නම් පිළිකුල් නැති සංඥාවේ වාසය කරනවා. නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥාවේ වාසය කරන්න ඕන එහෙමත් වාසය කරනවා. නොපිළිකුල් අරමුණෙහි නොපිළිකුල් විදිහට වාසය කරන්න එහෙම සංඥා. නැත්තම් ඒ සංඥා දෙකම බැහැර කළ උපේක්ෂාවෙන් වාසය කරන්න කැමති වෙනවා. උපේක්ෂාවෙන් වාසය. එහෙමයි. බලන්න මේ ලෝකයේ සිද්ධ වෙන හැලහැප්පීම් අමු යා නිසලෝ ඉන්නේ. ඒකනේ කියන්නේ රහතන් වහන්සේලා ගැන කියන අනේ ජංති අනුපත්ත. නොසෙල්ලෙන ස්වභාවයට පැමිණෙනවා කියලානේ. එහෙමයි. මේ ලෝකයේ තියෙන දේවල් එක වෙනස් වියන් ස්වභාවයක් නැහැ. ඊට පස්සේ විස්තර වෙන බලන්න සියලු වෛරුන් ආකාසානං ඡායතන ඉක්ම යෑමෙන් අනන්ත විඥානං ඡායතන පැමිණ වාසය කරයි. මහණෙනි මෙහිලා ප්‍රඥා සම්පන්න භික්ෂුවට මත්තේ අරහත් ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්ලි මුදිතා චිත්ත විමුක්තිය විඥානං ඡායතන පරම කොට ඇතයි කියන්නේ. එතකොට ඒකෙන් භික්ෂුව අරහත් ඵල ප්‍රාප්තියටපත් වුනේ නැත්නම් විඥානං ඡායතනෙ දින උපදිනවා කියලා කියන්නේ. ඒක තමයි මේ මුදිතා විමුක්තිය කරා මුදිතා විමුක්තිය
කෙරවල. එහෙමයි. එතකොට එයා මේ මුල් කරන බොජ්ජංග ධර්මයෙන් වඩලා අරහත්ත්වයටපත් උනේ නැත්තම් මේ විස්තර වෙන්නේ. එහෙමයි. එතකොට බලන්න මේ හැම එකේම අර විග්‍රහය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන මේ ශාසනය තුල ශ්‍රාවකයා කොහොමද දියුණු කරන්නේ? සාතුන් වහන්සේ අනුශාසනා වෙනත් අනුශාසනාවලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙමයි. දැන් උපේක්ෂාව ගැන විස්තර කරනකොට අර විදිහටම පෙන්නනවා. භික්ෂුව කාචිත විවේකයෙන් යුතුව විරාග චිතින් යුතුව අකුසල් නිරුද්ධ කරන සිතුව නිවනට නඹුරු සිතින් යුතුව උපේක්ෂා සාගතව සති සම්බුද්ධංගේ වඩන. ඒ විදිහට බොජ්ජංග ධර්මය වඩනවා කියනවා. එතකොට ඊළඟට පෙන්වනවා බලන්න අර විදිහටම ඉදින්නේ පිළිකුල් නැති අරමුණේ පිළිකුල් නැගී වාසය කරන්න මේ කැමති වෙන්නම් පිළිකුල් සංඥාවෙන් වාසය කර. අර කාර්ය විස්තර වෙනවා. පිළිකුල් අරමුණේ පිළිකුල් සංඥාවෙන් ඉන්න කැමති නම් පිළිකුල් සංඥාව. නොපිළිකුල් සංඥාවෙන් ඉන්න කැමති නම් නොපිළිකුල් සංඥාව. පිළිකුල් නැති අරමුණේ පිළිකුල් සංඥාවෙන් ඉන්න පුළුවන් පිළිකුල් සංඥාව. නොපිළිකුල් සංඥාවෙන් ඉන්න පුළුවන් නොපිළිකුල් සංඥාව. එතකොට මේ සංඥා දෙකම බැහැර කළ උපේක්ෂා සහගතව ඉන්නවා කියලා ඒකත් කරනවා. එහෙම. ඊට පස්සේ බලන්න මෙතන පෙන්වනවා ස්වාමීන් වහන්සේ සීල අයුරෙන් විඥානං ඡායතන ඉක්ම යෑමෙන් කිසිවක් නැතයි ආකින්චඤ්ඤායතයට පැමිණ වාසය කරයි. මෙහිලා ප්‍රඥා සම්පන්න භික්ෂුවට මත්තේ අරහත් ඵල විමුක්තිය අවබෝධ නොකරන කල්ලි උපේක්ෂා චිත්ත මුක්තිය ආකින්චඤ්ඤායතනේ පරම කොට ඇතයි මම කියන්නේ. ඒක බුදුරජාණන් පෙන්ලා දෙනවා උපේක්ෂා චිත්ත මුක්තිය කෙලවර ආකින්චඤ්ඤා. ඒක වෙන්නේ අරහත් ඵල විමුක්තිය අවබෝධ නොකළොත්. කෙනෙක්ට මේ බොජ්ජංග ධර්මයේ මනාකොට ගුණ කරගන්න බැරිවෙනවා. ඒක සාස්ත්‍රුණ වහන්සේගේ අනුශාසනාව තුළ මේ බ්‍රහ්ම විහරණ භාවනා පුරුදු කිරීමෙන් ඒකේනා නිවන කරා යන හැටි විස්තර වෙනවා. එහෙම. එතකොට පින්න ස්වාමීන් වහන්සේ දැන් බලන්න මේ දේශනාවේ මේ විග්‍රහය බුදුරජාන්සේ දේශනා කළේ අර ස්වාමීන් වහන්සේලාට අන්‍යාගමික පිරිස කියපු කතාවක් නිසා. ඒ පිරිස ඇහුවේ මොකද්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් අනුශාසනා කරන නීවරණ ධර්මයන් දුරු කරමින් සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා ශ්‍රාවකයන්ට අපේ ධර්මයේ සඳහන් වෙන්නේ ඒකමයි. එහෙම. මේකේ වෙනස මොකද්ද? ඔයලගේ අපේ තියෙන වෙනස මොකද්ද කියන්නේ? එතකොට සායනස ඒක ප්‍රශ්න යහපු වෙලාවේ ස්වාමීන් වහන්සේලා ඒක ප්‍රතික්ෂේප කරෙත් නැහැ, පිළිගත්තෙත් නැහැ, ඒකට ගැටෙන්න ගියෙත් නැහැ, ඒක අනුදම්ුනේත් නැහැ. එහෙමයි. කෙලියෙන්ම වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එහෙම. එතකොට බලන්න සාතුන් වහන්සේගේ වචනයට මූලිකත්වය දුන්නා. එහෙමයි. ඒක හරිය වැදගත් ශ්‍රාවකයන්ට. දැන් අපිට මේ ධර්ම ඉගෙන ගන්න සාතුන් වහන්සේට අපිට ඉන්නේ ධර්ම විනය. එහෙමයි. ඒකනේ බුදුරජාණන් දේශනා කරන්නේ ඕනම කෙනෙක් මේක තමයි ධර්මයේ මේක තමයි විනය මේක තමයි සාතු ශාසනය කියලා කියන්න පුළුවන් කියලා. එතකොට ඒක බුද්ධ වචනේ සූත්‍ර පිටකයේ බහා බලන්න කියනවා. විනය සසඳා බලන්න කියනවා. සූත්‍රයේ පදයෙන් පදේ අර්ථයෙන් අර්ථය ගැලපෙනවා නම් පිළිගන්න කියනවා. නැත්තම් බැහැර කරනවා. විනයසසෙන් පිළිගන්න කියනවා නැත්තම් බැහැර කරනවා. එහෙමයි. ඒතකොට ඒකනේ අර ස්වාමීන් වහන්සේලා කරේනේ. ඒතකොට සාතුන් වහන්සේ දා ජීවමානයි. ඒතකොට ගැල්වන සාතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න පුළුවන්. අහන්න පුළුවන්. අද අපිට තියෙන්නේ මේ සූත්‍ර දේශනා. බුදුරජාණන් ධර්මය. ඒ සාස්ත්‍රුන් වහන්සේගේ වචනය ගලපා බලන්න. ඒක එතෙන්ට ආවට පස්සේ අපිට බේරෙන්න පුළුවන්. ඒක හරිය වැදගත් එක අද කාලේ යම් කිසි කෙනෙක් ධර්මයේ මේකයි විනය මේකයි කියලා ධර්මයේ සම්බන්ධ ගැටලුවක් වෙනකොට එයාට නිවැරදිව ඒක තේරුම් ගන්න නම් එයා මේ සූත්‍ර ධර්මයන් ඉගෙනගෙන තියෙනවා. බුදුරජාණන්සේ බුද්ධ වචනේ. ඒක ගැළපෙනවා නම් පිළිගන්න නැත්තම් එහෙමයි. ඒක වැදගත්. ඒ කාරණේ අපි තේරුම් ගන්න ඕන මේ දේශනාව. ඒකෝරේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කතාව කිව්වට පස්සේ ස්වාමීනි මෙහෙම දෙයක් වුණා මොකක්ද? ඊට පස්සේ තමයි මේ විග්‍රහය කරන්නේ. එහෙමයි. මෛත්‍රී චිත්ත මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ වඩන ශ්‍රාවකයා කොයි විදිහටද ඒ කාරණේ මුල් කරගෙන බොජ්ජංගයන් වඩන්නේ? එහෙමයි. ඒ බොජ්ජංගයන් වඩන කෙනාගේ ජීවිතේ කොයි වගේ ස්වභාවයෙන් යුක්තද? එහෙමයි. කොයි වගේ පරිවර්තනයක් යාගේ ජීවිතවල සිද්ධ වෙනවද? ඊට පස්සේ මේ මෙස්සිත වඩන කෙනා ඒ බොජ්ජංගයන් වඩන කෙනා අරහත් ඵල විමුක්තිය කරා යනවා. එහෙම නැත්නම් යා උපදින්නේ කොතනද? එහෙමයි. ඒ ඔක්කොම විස්තර බුදුරජාණන්සේ පෙන්නනවා. එහෙම. එතකොට බලන්න මේ විග්‍රහය වෙන ශාසනයක කොහෙවත් දකින්න නැහැ. එහෙමයි සන්න. වෙන ශාසනයක කොහෙවත් දකින්න බෑ. නිවන කරා යන වැඩ පිළිවෙල වෙන කොහෙවත් නැහැ. මේ විදිහට ස්වාකාත වූ ධර්මයක් වෙන කොහෙවත් නැහැ. ඒතර අපි තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය අපිට කලාතුරකින් ලැබුණේ. කලාතුරකින් ලැබුණේ. එතකොට මේ කලාතුරකින් ලැබුණ බුද්ධ ශාසනය කියලා කියන්නේ ආශ්චර්ය වූ දෙයක්. මේ ලෝකේ කෙනෙකුට දුක නිදහස් වෙන්න නම් තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේගේ සරණ තුල පිහිටලා
මේ කියලා තියෙන විදිහට ගුණධර්ම පුරුදු පුහුණු කරනවා. ඉතින් අන්න මේ අනුශාසනාවන් පිළිපැද්ද ශ්‍රාවකයෝ මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා දෙන විදිහට අනුශාසනාව පිළිපැදලා බ්‍රහ්ම විහරණ වඩපු ඒ මත පිළිලා බොජ්ජංග ධර්ම වඩපු ශ්‍රාවකයෝ අර ආශ්චර්යවත් ජීවිතය ළඟ කරගත්තා. එහෙමයි. මේ දුක් විඳින ලෝකයෙන් ඈතර වුණා. සාන්තිය සාක්ෂාත් කළා. ඉතින් අපිටත් මේ දුක් විඳින ලෝකේ නිදහස් වෙන්න නම් ඒ සැනසීම කරා යන්න නම් එකම පිළිසරණ මෙයයි. ඒ දෙයක් නෙවෙයි. ඒ නිසායි ශාස්ත්‍රුන් වහන්සේ වදාළ දේ ඒ ආකාරයෙන් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒකේ හිත පහදවා ගන්න මේ සම්බුදුවරයෙක් වදාළ දේ ස්වාකාතු ධර්මය මේ ධර්මයේ පිළිපදපු කෙනා දුකින් නිදහස් වෙනවාමයි. ශ්‍රද්ධාව පිහිටන්න අපේ ජීවිතයට මේ අඳුරෙන් නිදහස් වෙලා ආලෝක කරයින් වාසනාව උදා වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ බොහොම අපූර්වට අද දවසේදීත් වහන්සේ අපිට මේ උතුම් බොජ්ජංග ධර්මයන් ගැන තවදුරටත් විස්තර වශයෙන් පැහැදිලි කරලා දුන්නා. ඉතින් ස්වාමීන් වහන්සේටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. අප රැස් කර සියලුම පින් අනුමෝදන් වෙලා අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, මේ ආකාරයෙන් අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත නිමාවටපත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුරයේ සාලියපුර ගල්වහන්දියේ ජයශ්‍රී ජය නිවසේ විසූ පියදාස කළුආරච්චි පියාණන්ට සහ විමලාවතී විජේසේකර ලියනගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් අජන්තා කළුආරච්චි සහ හේමමාලී කළුආරච්චි යන දියණියන් දෙදෙනා නිමල් පළඟසිංහ බෑණනුවන් සහ දේශාන් ගීතාංජන පළඟසිංහ පුතණුවන් විසින් රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. සියලුම දෙවියන්ට සියලුම දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මෙම සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඥාතීන්ට විශේෂ වශයෙන් අනුරාධපුරයේ සාලියපුර ගල්වල හන්දියේ ජයශ්‍රී ජය නිවසේ විසූ පියදාස කළුආරච්චි පියාණන්ටත් විමලාවතී විජේසේකර ලියනගේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නිමල් පළඟසිංහ මහතාගේ නමින් මිය පරලෝකීය පළඟසිංහ ආරච්චිගේ කරණේලි සප්පුහාමි මහතාටත් පළඟසිංහ ආරච්චිගේ කරෝලි සප්පුහාමි මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලෝ යන්නට යෙදුණු සියලු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සියලු මියගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත සිටින සියලු පින්වතුන්ට අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරූ පින්වත් අජන්තා කළුආරච්චි මහත්මියටත් හේමමාලී කළුආරච්චි මහත්මියටත් ඒ වගේම නිමල් පළඟසිංහ බෑණනුවන්, දේශාන් ගීතාංජන පළඟසිංහ පුතණුවන් සහ සුජීවත සිටින එන්.එල්. ජයවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ පින්තුන් සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. ඒ වගේම නොච්චියාගම ප්‍රදේශවාසීන්ටත් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් එවැගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන්ව තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් මේ පින්වතුන් සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කින යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා.
රැස් කරගන්නට ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කර මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අද දවසේදී අපිට මේ උතුම් දහම් කාරණා පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්න තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලැබේවා ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.